ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල සමාජ මාධ්‍ය ඔස්සේ කොවිඩ් පිළිබඳව අසත්‍ය තොරතුරු පතුරවන්නන්ට වැඩවර්දී කොවිඩ් වසංගතය හමුවේ කොළඹ අවධානම තවදුරටත් ඉහළට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි කොවිඩ් ආසාදිත බන්ධනාගාර ආශ්‍රිතීන් සංඛ්‍යාව 280 සීමාවත් ඉක්මවයි ලොව පුරා හින්දු බැතිමතුන් දීපවාලී සමරයි ජනපති අගමැති සහ විපක්ෂ නායකවරයාගෙනුත් සුබ පැතුම් විදේශගත ශ්‍රමිකයින් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වන්න විපක්ෂ නායකගෙන් ඉල්ලීමක් ජනතා අපේක්ෂා අරගල මාර්ගයෙන් ජයගත යුතුයි ඉල්මහා සැමරුමේදී අනුර කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපවාලි උත්සවය අදට යෙදී තිබෙනවා. දීපවාලී දිනය සැලකෙන්නේ සියල්ල සඳහාම නවමු ආරම්භයක් ලබා දෙන්නක් ලෙසයි. මෙය හින්දු භක්තිකයන්ට ආගමික උත්සවයක් මෙන්ම සංස්කෘතික උත්සවයක්ද වනවා. විෂ්ණු දෙවියන් උදෙසා පහන් දල්වා රය පුරා ආලෝක පූජා පැවැත්වීම දීපවාලී උත්සවයේ විශේෂත්වයක්. ලෝකයා පීඩාවට පත්කර නරගාසුරන් නැමති අසුරයෙකුගෙන් ජනතාව බේරා ගැනීම ආලෝක පේලිය හෙවත් දීපවාලියේ ආරම්භය ලෙස සැලකෙනවා. අදට යෙදී ඇති දීපවාලී දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සමස්ත ලෝකයම කොරෝනා වසංගතය නිසා උද්ගත වී ඇති දැවැන්ත අර්බුදයට මුහුණ දී සිටින මේ මොහොතේ ආගමික වතාවත්හි නිරත වීම මිනිස් හදවත් වලට සැනසෙල්ලක් බවයි. දීපවාලී සමයේ එම සැනසීම වෙනුවෙන් අප රටේත් ලෝකයේත් සියලුම හින්දු බැතිමතුන් ඒකාත්මිකව දෙවියන් වෙනුවෙන් කැපවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ දීපවාලී පණිවිඩයේ සඳහන් වන්නේ අඳුරු මාර්ගයක ඇති පහන් කණුව එම මාර්ගයට මඟ පෙන්වන බවත් එලෙසින්ම මිනිස් ජීවිතයේ මාවතට කරුණාවේ පහන සහාය වේනම් එය මිනිස් ජීවිතය සමෘද්ධිමත් කරන බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද දීපවාලී උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ සංහිඳියාවේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කිරීමෙහිලා මේ අපූර්ව උත්සවය ඉමහත් පිටිවහලක් සපයන අතර ලෝකයට නිදුක් නිරෝගී බව උදාවන දීපවාලී දිනයක් ප්‍රාර්ථනා කරන බවයි. මේ අතර නිරෝධායන නීති රීති සෞඛ්‍ය ක්‍රමවේද පිළිපදමින් මඩකලපුව ආනයිපන්දී පිල්ලයාර් කෝවිලේ විශේෂ දීපවාලී පූජාවක් පැවැත්වුණා. එසේම COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග දීපවාලී උත්සවය සැමරිය යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් මාලාවට අනුව වතුකරේ ජනතාව ඉතා සාමකාමීව තම නිවසේ සිට දීපවාලී උත්සවය සැමරුවේ මේ ආකාරයෙන්. මේ අතර නිරෝධායන නීති රීති අනුගමනය කරමින් මඩකලපුව තිරුප්පලාරාමන් ශිව දේවාලයේද ඉතා සාමකාමීව දීපවාලී උත්සවය සමරනු ලැබුවා. එමෙන්ම ගාල්ල කළුවැල්ල කදිරේශ්වරම් කෝවිලේද අද පසුරුවේ මෙලෙස දීපවාලී පූජාවන් පවත්වනු ලැබුවා. එමෙන්ම යාපනයේ වන්නයම්බති ශ්‍රී වෙන්කතර වරාය පෙරුමාල් කෝවිලේද දීපවාලී පූජාවක් පැවැත්වුණා. එමෙන්ම තවත් දීපවාලී පූජාවක් බැතිමතුන්ගෙන් තොරව කොළඹ නගරයේ ප්‍රධාන කෝවිල් කිහිපයකම අද පෙරවරුවේ මෙලෙස පැවැත්වුණා. කෙසේ වෙතත් පවතින වාතාවරණය අනුව කොළඹ නගරයේ පවතින ඇතැම් කෝවිල් වසා දමා තිබෙන ආකාරයද අපට දැකගත හැකි වුණා.
මේ අතර රට තුළ පවතින වත්මන් තත්ත්වයත් සමග දීපවාලි උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සැමරීමට අදාළව උපදෙස් මාලාවක් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර තිබෙනවා. මේ වන විට රටේ පවතින COVID-19 වෛරස ව්‍යාප්තියත් සමගම අපේ රටේ ආගමික සංස්කෘතික උත්සව ගණනාවක් සුපුරුදු ලෙස පැවැත්වීමට අවසර නොලැබුණාසේම දීපාවලි උත්සවයත් ඒ ආකාරයෙන් වෙනදා මෙන් පැවැත්වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ සියලුම ජනතාවගේ ජීවිත ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්. ඒ අනුව පහත සඳහන් නිර්දේශයන්ට අනුකූලව බැතියෙන් යුතුව දීපාවලි උත්සවය සමරන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාව දැනුවත් කර සිටින්නේ. මෙම දීපාවලි උත්සව සමයේදී යහපත් හැඟීම් රඳවා තබා ගැනීමටත් උත්සව සමය තුළ එක් හින්දු භක්තිකයෙකුටවත් වෛරසය ආසාදනයෙන් නොවීමට වග බලාගත යුතුයි. ජනතාව එක්රැස් නොවී දැනට සිටින ස්ථානවලම රැඳී සිටිය යුතුයි. කොළඹ ගම්පහ කළුතර වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශවලින් ඔබේ ගමේ සිටින ආදරණීයන්ට ආසාදනය පැතිරවීමෙන් වැළකී සිටිය යුතුයි. දුර ගමන් නොගොස් නිවසේ රැඳී සිටමින් දීපවාලි උත්සවය සැමරිය යුතුයි. පවුලේ සමාජිකයින්ට මිතුරන්ට සහ නෑදෑයින්ට දුරකථනයෙන් අමතා සුබ පැතීමට කටයුතු කළ යුතුයි. කෝවිල්වල ප්‍රජාවන්හි හෝ වතු ආශ්‍රිතව ආගමික උත්සව නොපැවැත්විය යුතුයි. වහා ගිනි ඇවිලෙන සුළු ඇල්කොහොල් සහිත දෑත් සනීපාරක්ෂක දියර භාවිතා කරමින් ආලෝක ලාම්පු දැල්වීම නොකරන්න. ආගමික කටයුතු වලට පෙර සහ පසු අත් සබන් හා ජලය යොදා හොඳින් සෝදන්න. අතට අත දීමෙන් සහ වැළඳ ගැනීමෙන් තොරව අයුබෝවන් වණක්කම් යයි කියමින් හෝ වෙනත් ආකාරයකින් ආචාර කිරීම වඩා සුදුසුයි. මෙම උත්සව සමයේදී මත්පැන් හා දුම්වැටි භාවිතා කරමින් සාද නොපැවැත්විය යුතුයි. COVID-19 වෛරසය ආසාදනය වී මහමග පුද්ගලින් මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ පුද්ගලෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ අතර අද පස්වරුව වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 214 දෙනෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් අතරින් පුද්ගලින් 11324ක් පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යාඥයෙකුගේ සඳහන් කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මහමග පුද්ගලයෙක් මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ පුද්ගලයෙකු කඩුගන්නාව හේනවල එගඩවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ අත්අඩංගුවටගෙන තිබෙනවා. මහමග පුද්ගලයන් කොවිඩ් රෝගය වැළඳී මිය යන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින උදෑසන කඩුගන්නාව ප්‍රදේශයේදී 35 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබුණා. එම අත්අඩංගුවටගත් පුද්ගලයා අද දින මහනුවර මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ වගේම මෙම සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 4 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් ගැනත් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එසේම බස්නාහිර පළාත් තුළ පවතින අවදානම් සහගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතෙන් පිටවීම පසුගියදා සිට තහනම් කෙරෙනු අතර එම තහනම හෙට දිනේ සිට ඉවත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. බස්නාහිර පළාතට පැමිණීමට පනවලා තියෙන සංචාරණ සීමාව හෙට දින රාත්‍රියෙන් අවසන් වෙනවා. ඒ අනුව හෙට රාත්‍රී 12න් පස්සේ බස්නාහිර පළාතින් පිටවීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම බස්නාහිර පළාත තුලට පැමිණීමට ඕනෑම අවස්ථාවක මේ මොහොතේ වුණත් අවස්ථාව තියෙනවා. පිටවීම සම්බන්ධයෙන් තමයි සීමාව තියෙන්නේ. සීමාව ඉවත් වෙනවා. ඒ අනුව බස්නාහිර පළාත උදෙකලා කරපු ප්‍රදේශ ඇරෙන්න අනිත් ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් අතුරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට කොළඹ නගරයේ වසංගතය පැතිර යාමේ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ පුරාම අවදානම් ව්‍යාප්ත වෙලා නැති බව පැහැදිලිවම කියන්න ඕන. ලැබෙන සංඛ්‍යා ලේඛන අනුව විශේෂයෙන්ම කොළඹ නගර සභා සීමාව ඇතුළේ එහෙනම් මහනගර සභා සීමාව ඇතුළේ තියෙන අවදානම් සම්බන්ධයෙන් තමයි මේ වෙනකොට අපේ දැඩි සැලකිල්ල යොමු වෙලා තියෙන්නේ. මොකද නගර සභා සීමාව ඇතුළේ ජනාකීර්ණභාවය ඉතාම වැඩි. සමස්ත රටේම ජනගණත්වය එහෙම නැත්නම් වර්ග කිලෝමීටරයකට ජීවත් වෙන ජනගහනය 330ක් 335ක් වගේ වෙද්දී කොළඹ නගරයේ මේ ඇතම් ස්ථානවල ජනගණත්වය 18 10 සීමාව 20 10 සීමාවට යන අවස්ථා තියෙනවා.
ඒ කියන්නේ එක වර්ග කිලෝමීටරයක් ඇතුලේ 18000ක් 20000ක් විතර සෙනඟ ජීවත් වෙනවා. ඒතකොට ඒ වගේ පරිසරයක් ඊටාම ගැළපෙනවා මේ කොවිඩ් රෝගය අසාමාන්‍ය ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ කියන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන කොළඹ නගරය තුල තියෙන අවදානම තක්සේරු කළා. ඒකට ගැළපෙන ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුයි කියලා හිතනවා. පෑලියකුඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආසාදිතින් 7 දෙනෙකු කොවිඩ් වෛරස් ආසාදිතින් බවට තහවුරු වීමෙන් අනතුරුව ගාල්ල ඌරගස් මංහන්දිය ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 4ක් ඊයේ රාත්‍රියේ සිට හුදකලා කෙරුණා. මේ අතර එම ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගම්ගේ මහතා මෙලෙස අදහස් පළ කළා. රෝගී ලක්ෂණ තියෙනවායි කියලා සොයාගත් සංඛ්‍යාව ගාල්ල දිස්ත්‍රික්කයේ 138ක්, මාතර 44ක්, හම්බන්තොට 25ක් ආදී වශයෙන් 207ක්. කොවිඩ් ආසාදනය යම් කිසි ප්‍රමාණයකට PCR වලින් සහතික වෙච්ච ප්‍රමාණය. කරන්දෙනිය ප්‍රදේශයෙන් අපි රෝගීන් 7 දෙනෙක් සොයාගෙන තියෙනවා. මේ කොරෝනා ආශ්‍රිතයෙකුගේ දරුවෙකුගේ මාර්ගයෙන් ඒ රෝග ලක්ෂණ නැති උනායි කියලා යන සැකය තියෙන නිසා අපි මේ ආරක්ෂිත පියවරක් හැටියට මේ ප්‍රදේශ යම් ප්‍රමාණයක හුදකලා කිරීමක් කළා. නිසා කොයි වෙලාවකත් අදහස් කරන්නේ නැහැ ඒක ලොක්ඩවුන් කිරීමක් කියලා නෙමෙයි. తాවකාලික හුදකලා කිරීමක් කරලා තියෙනවා. කුරුවිට බන්ධනාගාරයේ කාන්තාරන් දෙවියන් 14 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. බෝගම්බර බන්ධනාගාරයෙන්ද වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 125ක් ලෙස ඉහළ ගොස් ඇත්තේ ඊයේ දින වාර්තා වූ නව රෝගීන් 80 දෙනාද සමගින්. ඒ අනුව දිවින පුරා බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන කොවිඩ් ආසාදිතන්ගේ සංඛ්‍යාව 285 දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. ගම්පහ ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා තහවුරු වීමත් සමග ඔහුගේ සමීපතම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ඒ අනුව සිදු කළ PCR පරීක්ෂණ 160ක් අතුරින් එම පුද්ගලයාගේ පවුලේ ඥාතීන් 9 දෙනෙකු COVID ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. කුලියාපිටිය ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි 57 හැවිරිදි පුද්ගලයෙකු නිවසේදී මියගොස් ඇති බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. ඒ අනුව අදාළ පුද්ගලයාගේ PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවයි කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප මහතා සඳහන් කළේ. මරණය දුන්නේ අපේ නිරෝධායන ලක් කර තිබු කෙනෙක්. එයාට අපි අද දවසේ තමයි නිරෝධායන අවසන් වෙන තිබ්බේ. ඒ හින්දා අපි මේ මරණය සැකසහිත මරණයක් විදිහට දැන්ට ඒ විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. අපි දැන් ඒක කුලියාපිටිය ශික්ෂණ රෝහලට යවලා අපේ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා හරහා PCR පරීක්ෂණයකට ලක් කරලා තමයි ඉදිරියට මේ සම්බන්ධ ගන්න ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන්න වෙන්නේ. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලින් සහ ඔවුන්ගේ සමීපතමයින්ට උපදේශන සේවා ලබා දීම වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවරගෙන තිබෙනවා. ඒ අනුව 19227 යන කෙටි අංකය ඔස්සේ පැය 24 පුරා සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම උපදේශන සේවාව ක්‍රියාත්මකයි. වර්තමානයේ රට තුළ උද්ගතව ඇති COVID-19 වසංගත තත්ත්වය සමග මද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලින් වඩාත් අවදානම් කණ්ඩායමක් බවට පත්ව ඇති අතර ප්‍රතිකාර හා උපදේශන සේවාවන්ට ප්‍රවේශ වීමේදී ඔවුන්ට විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවනවා. මේ හේතුවෙන් මද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලින් හා ඔවුන්ගේ සමීපතමයින් මුහුණ පාන ගැටලු සඳහා අවශ්‍ය උපදේශන සේවාවන් කඩිනමින් සැපයීම වෙනුවෙන් මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි අන්තරාය කර ඖෂධ පාලක ජාතික මණ්ඩලය නිවේදනය කළේ. මේ අතර රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය හේතු කොටගෙන කොළඹ නගරයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ මහල් නිවාසවල බෝනොවන රෝගවලින් පෙළෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මූලික කොටගෙන නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහනගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පියවරගෙන තිබෙනවා. ඒ අනුව නොවැම්බර් මාස 16 වනදා පෙරවරු 9 සිට මෝදර මෙත් සඳ සෙවන නොවැම්බර් මාස 17 වනදා පෙරවරු 9 සිට මෝදර මිහිජය සෙවන නොවැම්බර් 18 වනදා පෙරවරු 9 සිට මෝදර රන්මිනි සෙවන නොවැම්බර් මාස 19 වනදා පෙරවරු 9 සිට බ්ලූමෙන්ඩල් සිරිසඳ උයන නොවැම්බර් මාස 20 වනදා පෙරවරු 9 සිට මාලිකාවත්ත NHS නිවාස නොවැම්බර් මාස 21 වනදා පෙරවරු 9 සිට මෝදර රන්දිය උයන නොවැම්බර් 23 වනදා පෙරවරු 9 සිට බ්ලූමෙන්ඩල් සිරිමුතු උයන නොවැම්බර් 24 වනදා පෙරවරු 9 සිට තොටළඟ මෝදුර උයන නොවැම්බර් මාස 25 වනදා පෙරවරු 9 සිට මෝදර සිරිසඳ සෙවන නොවැම්බර් මාස 26 වනදා පෙරවරු 9 සිට මෝදර රන්මුතු සෙවන නොවැම්බර් මාස 27 වනදා පෙරවරු 9 සිට මෝදර සත්හිරු සෙවන හා නොවැම්බර් මාස 28 වනදා පෙරවරු 9 සිට මෝදර ලක්හිරු සෙවනදී එම නිවාස සංකීර්ණයන්හි ජීවත් වන ජනතාවට මෙම සේවාව ලබා ගත හැකියි.
පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ රෝගය යම් කිසි විදිහකින් වැඩිහිටියෙකුට වයස අවුරුදු 60ට වඩා වැඩි කෙනෙකුට වැළඳුනොත් එහෙම නැත්නම් නිදන්ගත රෝග තියෙන දියවැඩියාව අධික රුධිර පීඩනය හෘද රෝග වකුගඩු රෝග වගේ නිදන්ගත රෝග තියෙන කෙනෙකුට මේ රෝගය වැළඳුනොත් ඒ වගේ කෙනෙකුට මේ රෝගයේ දරුණු තත්ත්වයටපත් වීමේ ඉඩකඩ වැඩි. ඒ වගේ අයට ඔක්සිජන් ලබා දීමට සිදු වෙනවා. ඒ වගේම තැඩිසත්කාර ඒකක වලට ප්‍රතිකාර ලබා දීමට සිදු වෙනවා. ඉන් ඔබට ගිහිල්ලා සමබොහෝ අවස්ථාවලදී මේ COVID-19 රෝගය නිසා මිය යන්නේ මේ වගේ වැඩිහිටියෝ සහ නිදන්ගත රෝග තියෙන අය. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී තාමත්ම වැදගත් වෙනවා ඒ වගේ රෝග තියෙන අය, ඒ වගේ වැඩිහිටි වයසේ පසු වෙන අය හැකිතාක් දුරට නිවෙසටම ඉඳගෙන සමාජයට පැමිණීමෙන් වළකින එක කියලා. යම් කිසි වේදකින් රෝග ලක්ෂණයක් මතුවුනොත් මොනවා හෝ රෝග තත්ත්වයක් මේ අවස්ථාවේදී ආවොත් විශේෂයෙන්ම උණ කැස සෙම් ප්‍රතිශ්‍යාව උගුරේ වේදනාව හුස්ම ගැනීමේ අපහසුව වගේම සමහරවල් මේ වැඩිහිටියන්ට රෝග ලක්ෂණ ඒ වගේ මතු නොවෙන්න පුළුවන්. සමහරවිට කැම ගැනීමේ කැම අරුචිය, ඇඟ අප්‍රාණික වීම, ඒ වගේ දේවල් රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේ අය කරන්න පුළුවන් මේ අවස්ථාවේදී හොඳම දේ තමයි නිවැරදිම දේ තමයි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම. මෙරට පාරම්පරික ඖෂධ උපයෝගී කරගනිමින් කොරෝනා රෝගීන් සුව කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ජාතික වෛද්‍ය පදනමේ වෛද්‍ය බී.ඒ. රත්නපාල මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. එය අද එම පදනම වගින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින්. පාර්ලිමේන්තුවේ ගහගන්න හැටි අර මොනවද PCR එකයි අර ඊයේ පෙරේදා තව මොකද ටෙස්ට් එකටයි මේ මොකුත් ඕනේ නෑ බ්ලඩ් කවුන්ට් එක විතරයි අපට ඕන බෙහෙත් දෙන්න කොරෝනා එකට අපි බලන්නේ ප්‍රතිශක්තිය බ්ලඩ් කවුන්ට් එකෙන් බොහොම සිම්පල් රුපියල් 200යි 300යි දැන් මම ලෙඩුන්ට ප්‍රසිද්ධිය කියනවා ඉමුනිටි එක බලා ගන්න ඕන නම් තමුන්ගේ බ්ලඩ් කවුන්ට් එක මට ඊමේල් කරන්න ඊමේල් කරාම මම බෙහෙත දෙනවා. ඉතින් ඒකනේ විද්‍යාව. ඒකනේ ලිපොසයිටෝපීනියාව මේ ඒකනේ චීනරට කියන්නේ. ඒක බලන්න මහා මේ PCR අරව මේවා දාස් ගණන් ඕවා හැම එකම කොමිෂන් ලැබෙන දේවල්. බ්ලඩ් කවුන්ට් එක අරගෙන ඒක අපිට දෙනවා නම් අපි ඉමුනිටි එක හදනවා. වෛරස් එකේ කාල සීමාව මාසෙ නම් මාසෙ යනකොට ලෙඩාගේ ඒ කාල තුල ඉමුනිටි කල්ලගත්තාම ඉවරයිනේ. ඒකට ලිම්ෆොසයිට්ස් බැලුවාම ඉවරයි බ්ලඩ් කවුන්ට් එකෙන් බලන්නේ ඒක. ඉතින් ඒක බලනවා දැන් පැහැදිලිව කොරෝනා වෛරස් එක ඇටැක් කරගෙන එන කෙනෙකුගේ අර ලිම්ෆොසයිට්ස් ලෙවල් එක වැඩි. ඒ ලිම්ෆොසයිට්ස් ලෙවල් එක මුලදී වැඩි වෙනවා. ඇයි තමුන්ගේ තියෙන ස්වාභාවික ප්‍රතිශක්තිය ෆයිට් කරනවා මේ විස බීජ එකත් එක්ක. එතකොට අර තමුන්ගේ හමුදාව ගාන ලිම්ෆොසයිට්ස් වැඩි කරගෙන ෆයිට් කරනවා. ලෙඩා ෆේල් වුණොත් ලිම්ෆොසයිට්ස් අඩු වුණොත් 15න් පල්ලෙහා ඒක තමයි මරණය. බලන්න මං අභියෝග කරනවා ඔය මැරිච්ච ලෙඩුගේ මුකුත් ඕන නැහැ බ්ලඩ් කවුන්ට් එක ඒ වෙලාවට බලලා තියෙනවා නම් බලන්න ලිම්ෆොසයිට්ස් 15න් පල්ලෙහා තියෙනවා මැරිච්ච මිනිසුන්ගේ. 15න් පල්ලෙහා ගියොත් ප්‍රතිශක්තිය එක්ක heart attack එනවා, එක්ක CVA damage එනවා, එක්ක renal impairment වෙනවා වකුගඩුවේ. මේක විද්‍යාත්මක කරුණක් කාටවත් ලෝකේ කිසිම කෙනෙක් immunity එක හදලා පෙන්නලා නැහැ. ඒක මමයි කරලා තියෙන්නේ. දියවැඩියාව සනීප කරන්නෙත් එහෙමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත්පතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහසෑය පුදබිමේ ආගමික වතාවත්වල නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත්පතා ඊයේ පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහසෑය පුදබිමේ ආගමික වතාවත්වල නිරත වුණා. රුවන්වැලි මහසෑය පුදබිමට පැමිණි ජනාධිපතිවරයා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි මහසෑය රදුන් වෙත කළ කප්රුක් පූජාවට සහ අෂ්ට ඵල චතුමදුරු පූජාවට එක් වූ ජනාධිපතිවරයා ආගමික වතාවත්හි නිරත වෙමින් රටටත් ජනතාවටත් සෙත්පතා ආගමික වතාවත්වල නිරත වුණා. එහිදී සෑරදුන් අභියස විශේෂ සෙත් පිරිත් සජ්ජායනයක්ද සිදු කරනු අතර සෑරදුන් උදෙසා ආලෝක පූජාවක් පැවැත්වීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. නොභන්තේ මේ විදුලි පහන් දැලුම පූජාවෝ සුයස්මින් සුගතස්සදං
විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසක් මෙවන විට මෙරටට පැමිණීමට නොහැකිව සිටින බවත් ඔවුන් සියලු දෙනා කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්ස මහරාම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. තිස්සමහාරාම ඔසුවින්න ආසනගල ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා එහි විහාරාධිපති පූජ්‍යපාද දොළොස්බාගේ සුපන්නක තිස්ස නාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මේ මොහොත වන විට විශේෂයෙන්ම අපේ රටේ පිටරටවල් වල සේවය කරන රැකියා කරන වෘත්තීය කටයුතු වල නිරත වෙන ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරනවා අනාථ වී සිටින අසරණ වී සිටින අපේම රටේ පුරවැසියන් ශ්‍රමික ජනතාව අපේ රටට වහාම ගෙන්වීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරලා නිසි නිරෝධායනයට ඒ සෑම සියලු දෙනාම ලක් කරලා ඒ වගේම ඒ අයට අපේ රටට පැමිණෙන්නට අවස්ථාව සලසන්නේ කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ රට විරුවන් ජනාධිපතිවරණයේදී දහස් ගණනින් අපේ රටට ඇවිල්ලා මේ වර්තමාන රජය ජයග්‍රහණය කරවන්නට විශාල කැපකිරීමක් කරා. නමුත් පොහොට්ටු ආණ්ඩුව බිහි කරන්නට දායකත්වය ලබා දුන්නු ඒ රට විරුවන්ව වර්තමාන රජයට අමතක වෙලා හමාරයි. ඒ තානාපති කාර්යාල වලින් හරියාකාර සහයෝගයක් රටවිරු ජනතාවට සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ රටවිරුවන් මට කියන කාරණාව තමයි තමන්ගේ දුක් ගැනවිලිත් සමග ඒ තානාපති කාර්යාල වලට දුරකථන ඇමතුම් ගත්තාම ඒ දුරකථන ඇමතුම් බොහෝ අවස්ථාවන් වලදී විසන්ධි කරන කිසිම සවන් දීමක් නැහැ. දුක ඉදිරිපත් කරන්නට අවස්ථාවක් නැහැ. මෙන්න මේ වගේ තත්ත්වයක් තුළ තානාපති කාර්යාල වල සේවය කරන ඒ සියලුම දෙනාගේ ප්‍රමුඛතම වගකීම ශ්‍රී ලාංකීය පුරවැසියන් රැක බලා ගැනීම ආරක්ෂා කිරීම ඒ අයට ශක්තියක් වීමේ කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. සිය පක්ෂයේ පුරෝගාමීන් සටන් වැදුණු අරමුණු අද වන විටත් සාක්ෂාත් කර ගැනීමට අසමත්ව ඇති අතර ඒ වෙනුවෙන් විශාල ජන අරගලයකට ප්‍රවිෂ්ඨ විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 31 වන ඉල්මහා විරු සැමරුමට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සෑම අරගලයක්ම ඒ අරගලේ ඉතිහාසය ලියන්නේ ජයග්‍රාහකයා විසින්. ඒ නිසා අපේ පන්තිමේ සතුරන් ජයග්‍රහණය හේතු කොටගෙන එම 88 89 එම අරගලයට දායකත්වයේ දැක්වූ අපේ පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා පිළිබඳව එහි නායකකාරකාදීන් පිළිබඳව ඒ වගේම මෙම අරගලයේ පිළිබඳ විකෘති ඉතිහාසයක් නිර්මාණය කොට තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයකට අපි පිළිගන්නවා ඕනෑම යුද්ධයකදී ඕනෑම අරගලයකදී ඕනෑම සිදුවීමකදී සාධනීය ලක්ෂණ මෙන්ම නිෂේධනීය ලක්ෂණ ගැබ්බී තිබෙන බව අපි පිළිගන්නවා. 88 89 අරගලෙත් එහෙමයි. එම අරගලයට අවුරුදු 31ක් ගත වූාටත් පසුව අදත් එම අරගලයේ වමනාව අන් කවරදාටත් වඩා වැඩියෙන් අපි ඉදිරිපිට විද්‍යාමාන වෙමින් තිබෙනවා. එම අරගලයේ මූලික ගති ලක්ෂණයක් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අරගලයක්. එදා ජේ.ආර්. ජයවර්ධන 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙවෙනි සංශෝධනය කරන විධායක ජනාධිපතිවරයෙක් නිර්මාණය කරගනිමින් ඒකාධිපතිත්වයේ බලවීරව නිර්මාණය කරා නම් ඒ හා සමාන ලෙසම තමන් බලයට පත් වෙනකොට ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබුණු බලතල ඉක්මවා යමින් නව බලතල එක්රැස් කරගන්න ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගන්නවා. ඒ නිසා එදා වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නිදහස පිළිබඳ අරගලයක් අද අපිට ඉතුරු වී තිබෙනවා. තාමත් කටක් කරලා මේ පාලකයන්ට කියන්න බැරි වී තිබෙනවා. තෝෆා ගිවිසුම අත්සන් කරනවද නැද්ද? ඒ වගේම අපේ රටේ ඉඩම් සම්පත බහුජාතික සමාගමයට පවරන MCC ගිවිසුම දැන් අධ්‍යයනය කොට වාර්තාවක් ලැබී තිබෙනවා. දැන් තීරණයක් ලබා දිය යුතුයි. දැන් ප්‍රකාශයක් කළ යුතුයි. දැන් තවත් මොනවද කේන්ද්‍රික ගායින් තාමත් කරකැවෙමින් මුනිවත රකමින් කටයුතු කරමින් තිබෙන්නේ මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා දරන ප්‍රයත්නය. එදා ඔවුන් ප්‍රාර්ථනා කරලා දේ අරමුණ තාමත් අපිට සාර්ථක කරගන්න බැරි වී තිබෙනවා. ජයග්‍රහණයට ගෙන එන්න බැරි වී තිබෙනවා. ඒ බරෙන් අපේ හදවත් පෙළඹින් තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ජයග්‍රහ දිශාවට අපි යා යුතුයි. ජයග්‍රහණ සඳහා වෙනස් විය යුතුයි. විශාල අරගල මාවතකට අපි ප්‍රවිෂ්ඨ විය යුතුයි. විපක්ෂය විසින් ඉතිහාසය පුරා රණවිරුවන්ට අපහාස කරමින් කටයුතු කරන අතර වර්තමානයේදීත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේද එම ක්‍රියාවලිය සිදු කරමින් පවතින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඩෙනුව ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළා. යුද හමුදා සමාජිකයන්ගේ මැදිහත්වීම මත ඉදිවන නෙළුව ලංකාගම මාර්ගයේ මේ දක්වා අවසන් කර ඇති කොටස සම්පූර්ණයෙන්ම අසාර්ථක බව සමාජ ජාලා මාධ්‍ය හරහා පැතිර යන කටකතාව පිළිබඳ සොයා බැලීම සඳහා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ දින එම මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙහිදී සමාජ ජාලා විසින් මාර්ගයේ අබලන් වී ඇති බවට පළ කළ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මොන පොතේ දාලා තියෙන දේවල් දිහා බලපුවාම සම්පූර්ණ බොරුවක් තියෙන්නේ. මෙහි තියෙන තාම මේ පාර හදලා ඉවර නැහැ. මේකේ කාණු පද්ධතිය හදලා ඉවර නැහැ. එළියේ පාරවල් සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. දැන් මේකේ කොන්ක්‍රීට් කරගෙන යන්නේ. ඒතර මේ පාර හදන්නේ යුද හමුදාට අපි වාර දුන්න අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට රණවිරුව කරන පළවෙනි පාර මේ මාර්ග කිලෝමීටර් ලක්ෂයේ
අපි ඇත්තටම කනගාටු වෙන පුදුමයටපත් වෙන්නේ නැහැ. හැමදාම විපක්ෂයේ කෙරුවේ රණවිරුවන්ට පහර දෙන එක. රණවිරුවන්ට අපහාස කරන එක. රණවිරුව හිරේ දාපු එක. යුද්ධ ජයග්‍රහණයට අපහාස කරපු එක. මේවා තමයි අපි ඉතිහාසයේ දැක්කේ. මේක අලුත් දෙයක් නෙමෙයි. මේ ප්‍රදේශයේ මහා දැවැන්ත සංවර්ධනයක් මේකේ ඉන්නේ. මේකට පහර දුන්න පටන් ගත්ත ගමන්. මේක කිව්වා සිංහරාජය කපනවා. පරිසරය විනාශ කරනවා. ඒ නිසා අපි හෙලා දකිනවා මේ වගේ පහර දෙන්න එපා. පසුගිය ආණ්ඩුව තිබියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති අද වන විට නතර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපි දකිනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාව අපහසුතාවයට පත් කරන්න යම් හස්තයක් ක්‍රියාත්මක වෙනවා කියන එක ඉතා පැහැදිලි. එකක් මේ පින්තූරේ ඉතා පැහැදිලිවම තියෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සොළොස්මස්ථානවලට අයත් දීඝවාපී පුදබිමෙහි චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ ඒ කටයුත්තක් සිදු කරා. අපි මතක් කරලා දෙන්න ඕනේ මේ ආණ්ඩුවට මේ ආණ්ඩුවේ අගමැතිතුමාව මෙහෙම අපහසුතාවයට පත් කරන්න එපා. ඒ මොකද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ මුල්ගල තියන්නේ අපේ ආණ්ඩුවේ සජිත් ප්‍රේමදාස මැතිතුමා මුල්ගල තියලා ඒ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කරපු මේ මුල්ගල තැබීමේ උත්සවය. දැන් අන්න ඒ කටයුත්තම දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ආපහු මුල්ගල් තියලා ලොකු උත්සවයක් හැටියට පත් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු මේ වගේ ඉතා වැදගත් ව්‍යාපෘති ගණනාවක් දැන් නතර වෙලා තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා මේ රජයෙන් කරුණා කරලා අපේ සංස්කෘතික ආගමික මධ්‍යස්ථානවල ව්‍යාපෘති නතර කරන්න එපා. බස්නාහිර සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනේ මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනේත් මිලිමීටර් 100ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට తాවකාලිකව තද සුළං සහ අකුණු පැවතිය හැකි බැවින් එමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටින්නේ. ඒ අනුව පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා. දිවයිනේ දැන්ට තියෙන වර්ෂාපතන ගත්තම ප්‍රධාන වශයෙන්ම උදේ කාලයේ තියෙනවා උතුරු සහ නැගෙනහිර වගේ පළාත්වල සාමාන්‍ය වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි දිවයිනේ බොහෝ පළාත්වල තියෙන්නේ අපරභාගී හෝ සන්ධ්‍යා කාලේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ සාමාන්‍යයෙන් සබරගමු, ගාල්ල මාතර, මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව මේ වැසිත් එක්ක තියෙන්න පුළුවන් తాවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු. එතකොට මේ අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි විශේෂයෙන්ම ජනතාවට මතක් කරනවා. ඉදිරි දින කිහිපයත් මේ වර්ෂාපතනය මේ ආකාරයෙන් අඩු වැඩි වෙමින් සවස් යාමේ ඇති වෙන වර්ෂාපතනය තමයි විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. පාසලක් විවෘත කිරීම සිරගෙවල් දහසක් වැසීමක් ලෙස අපේ පැරණන් පෙන්වා දුන්නේ අධ්‍යාපනයේ වටිනාකම ඉතාමත් ඉහළ නිසායි. එහෙත් වසර ගණනාවක් සිට කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම හේතුවෙන් දි รา පත් වී යන කුරුණෑගල මීතන්වල මහවිදුහලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි කිහිපයක් පිළිබඳව පුවතක් අද අපට වාර්තා වුණා. කුරුණෑගල අධ්‍යාපන කලාපයේ මිතැන්වල මහවිදුහලේ ප්‍රාථමික අංශය දැනට වසර 5ක සිට වැසී ගොස් තිබීම හේතුවෙන් අද වන විට එම පාසලේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල් බිහි වී ඇති අයුරුයි මේ. මෙම ගොඩනැගිලි මත්කුඩු සහ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් තම තිප්පොළ කරගනිමින් විවිධ අපචාර ක්‍රියා සිදු කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. බීලා ඉවරලා එක බෝතල් එහෙමත් දාලා යනවා. පාසලේ තියෙන දේවල් ඉතින් සේරම විනාශ වෙලා ගිහින් තියෙනවා දැනට. අපි
අපි ඉගෙන ගත්ත ඉස්කෝලේ තමයි මේ තැන් වල ප්‍රාථමික අංශයේ මේ පේන්න තියෙන්නේ. කවුරු හරි නිලධාරි මහත්තයෙක් ඉන්නවා නම් මේකට මොකක් හරි අපිට වැඩපිළිවෙලක් හදලා දෙන්න පුළුවන් නම් අපිට මේකට කවුරු හරි දායකත්වයක් දීලා ක්‍රීඩාව ගොඩනගා ගන්න අපිට ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ග්‍රාම සේවක මහත්වරු සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මොකක් හරි ඒ වගේ වැදගත් දෙයකට මේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරලා යොදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන ක්‍රීඩාංගණයක් තියෙනවා. ඒ ක්‍රීඩාංගණය අපිට ක්‍රීඩා කරන්න හදා ගන්න පුළුවන්. ඒ වගේ ඇත්ත වශයෙන්ම කිව්වොත් වැදගත් දෙයකට මේ ගොඩනැගිලි මේ භූමිය යොදා ගන්න පුළුවන්. මේ අපරාධේ කැලෑවැදිමින් තියෙන මේ භූමිය අපිට වැදගත් දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල සිසුන් පවා මෙම මිතැන්වෙල මහ විදුහලෙන් බිහි වී ඇති අතර අක්කර 3ක වපසරියක පිහිට ඇති මෙම ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි මෙලෙස වල් බිහිවීමට ඉඩ නොදී තරුණ සේවා පියසක් ලෙස හෝ සකස් කර දෙන ලෙසයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ. මේ ගමට බුද්ධිමතුන් ආයෝජනය කළ මධ්‍යස්ථානයක් අද මේ විදිහට ගරා වැටිලා තියෙන්නේ. බිත්ති කඩාන වැටෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ස්ථාන මේ විදිහට ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙලා ගරා වැටෙන්නට දීම ජාතියට කරන මහා අපරාධයක්. ඉතින් මේ ස්ථාන මේ ගමේ සේවා අවශ්‍යතා සඳහා ක්‍රීඩා පිටි ඒ වගේම සේවා පියස් නිර්මාණය කරලා මේ තැන් ප්‍රයෝජනයට ගන්න වැඩපිළිවෙලක් යොදනවා නම් ඒක ඉතාම වටිනවා. මේ ස්ථානයේ ජරා ජීර්ණ වෙලා තියෙන. ඇත්තටම කිසිම බලධරෙක් මේ වෙනකොටත් කටයුතු කළා නැහැ. ඉතින් ඒ අපි ජනතාව විදිහට හඬන කළා තියෙනවා මේ වෙනුවෙන්. නමුත් තාම මේ වෙනකන්වත් කිසිම ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. කෙසේ නමුත් එයද බලධාරීන්ගේ කඹ ඇදිල්ලේ ප්‍රතිඵලයක් ලෙස දිනින් දින කල් යන අතර අදාළ බලධාරීන් මෙවැනි දේ සම්බන්ධයෙන් නෑසූ කන්ව සිටීමත් විමතියට කරුණක්. එම නිසා කෙසේ හෝ ගම්වාසීන් ඉල්ලා සිටින මෙම ඉල්ලීම කඩිනමින් ඉටු කර දීම අදාළ බලධාරීන්ගේ වගකීමක් වන අතර එය සිදුවන තෙක් සියත අප අවදියෙන් නිවාස සෑදීම අතරමඟ නැවතීම හේතුවෙන් අපහසුතාවයට පත් ගම්වැසියන් පිරිසක් පිළිබඳව බදුල්ල මීගහකිවුල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. නිවසක හිමිකම මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවයක් වුණත් නිවාස සෑදීම අතරමඟ නැවතීම හේතුවෙන් අපහසුතාවයට පත් ගම්වැසියන් පිරිසක් පිළිබඳ බදුල්ල මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කරන්දගහමඩ ග්‍රාම සේවා වසමේ තඹලකැටිය ගම්මානයෙන් අපට වාර්තා වුණා. මෙම ජනතාව වෙනුවෙන් පසුගිය 2019 ජනවාරි මාසයේදී නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරනවද ආණ්ඩු වෙනස් වීමත් සමග Tamanගේ නිවාස ඉදිකිරීම අතරමඟ නවතා තමා ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. මේකට රස්ස පහක් හම්බෙනවා කියලා තියෙනවා. 1.90යි හම්බෙලා තියෙන්නේ. වාලේවත් ගන්න විදියක් නැහැ. මේ ඔක්කොම සීනු වැඩ බාගෙට කෙරිලා තියෙන්නේ. මහත්තයා ගොවිතැන් කරන්නේ ඒ නිසා මේක හදාගන්න ආයේ සල්ලි හම්බුණා නම් හොඳයි. මේ ගෙවල් ටික හදාගන්න ඔබතුමාලාගෙන් ඉල්ලන්නේ මේකට සල්ලි ටික ලබා දෙන්න කියලා. අඩු ආදායම් සහිත ජනතාවක් වෙසෙන මෙම ගම්මානයේ ජනතාව සඳහා නිවාස 24ක් සාදා දීමට වැඩ ආරම්භ කර ඇති අතර ඒ සඳහා කොටස් වශයෙන් මුදල් ආධාර ලබා දී තිබෙනවා. නිවාස සාදාගෙන යන අවස්ථාවේදී අවසාන මුදල් කොටස නොලැබීම හේතුවෙන් මේ වන විට එම ගම්වාසීන් මහත් අර්බුදයකට මුහුණ පා සිටිනවා. රටේ ලොකු නාය විලාය වල තමයි මේක හදාගෙන තියෙන්නේ. ඉතින් ඒ නායකවරුත් දැන් එනවා ගෙදරවල් වල හොයාගෙන. අපිට දැන් හරි හම්බ කරගන්නත් බෑ. ගොවිතැන් රස්සාව තමයි තියෙන්නේ. ඉතින් ඒකවත් දැන් අපිට හදාගන්න බෑ. අසරණ විලාය ඉන්නේ ගොඩක්. ඔබතුමාලාගෙන් මේ ඉල්ලන්නේ අපිට මේකට සහයෝගයක් දෙන්න මේ ඉන්න තැනවත් යාන්තම් හදාගන්න. ගඩොල් කර්මාන්තයේ මෙන්ම හේන් ගොවිතැන ජීවනෝපාය කරගත් මේ ගම්මානයේ ජනතාව ඉල්ලා සිටින්නේ ඉදිරි වැසි කාලයට පෙර Tamanට මෙම නිවාස සාදා නිම කර ගැනීමට කටයුතු සම්පාදනය කර දෙන ලෙසයි. කණු ඉඳන් අපි ගත්තේ ගේ තිබිච්ච වී ටික විකුණලා. අපිට මේ ගේ වැඩ ටික ඉවර කරගන්න ඕන නිසා අපි ඊළඟ වාරිකේ දෙනවා කියපින් ඉක්මනට මේ කණු ටික දැම්මා. දෙලොක් අතර අතරමං වෙලා තමයි ඉන්නේ. මේ වැහි කාලේ ආපු ගමන් නම් ඉන්න ගෙවල් කඩන් වැටෙනවා. ඒවත් දිරලා තියෙන්නේ. දැන් ඒකේ වැඩ කරගන්න උනේ නෑ. මේවා කර කර ඉන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. සසලව ඇත ඔබේ සිත බියවි මගේ සිත වෙනතකදෝ සිතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ කලාශිල්පී සිඩ්නි චන්ද්‍රසේකර මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඒ මහතා 61 වන වියෙහි පසු වුණා. ප්‍රවීණ කලාකරුවෙකු මාධ්‍යවේදියෙකු ලෙස ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක්. ශ්‍රී ලංකාවේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ටෙලිනාට්‍ය රසක් නිර්මාණය කළ ප්‍රවීණ ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙකු වූ ඒ මහතා මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු රසක් හොබවනු ලැබුවා. එමෙන්ම ගීපද රචනා කලාවේ වෙනසක් කළ සිඩ්නි චන්ද්‍රසේකර මහතා නිර්මාණ රසකින් ජනප්‍රියත්වයට පත් වූ නිර්මාණකරුවෙක්. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මෙරට කොවිඩ් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව අද දින දිස්ත්‍රික් 306B2 සිංහ සමාජය මගින් පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල 1350ක් සහ රෙදි සෝදන යන්ත්‍ර 25ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දී තිබෙනවා. රහසිගතව මුද්‍රණය කරන ලද අමරිකානු ඩොලර් හොරනෝට්ටු ධනවත් පුද්ගලයන් රවටා මෙරට මුදල් නෝට්ටු වලට මාරු කිරීමේ ජාවාරමක් අනුරාධපුර පොලිසිය විසින් වටලා තිබෙනවා. එෙහිදී පුද්ගලයන් සිව් දෙනෙකු සාලියපුර යුද හමුදා කඳවුර ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මිනිමුතු මෝරුන් තිදෙනෙකු අද දහවල් කාලයේ පුත්තලම දළුව මුහුදු වෙරළට පැමිණ තිබෙනවා. එම මෝරුන් තිදෙන අතරින් දෙදෙනෙකු ප්‍රදේශීය දිවයිරින් විසින් නැවත මුහුදට යවා ඇති අතර එක් මෝරෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා. මියගොස් ඇති මෝරාගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා එම සත්වයා වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බහර දීමට කටයුතු කර තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.